නැනස්සවි අරණ පුංචි දුවල පුතාලාගේ විදුපියස තක්සලාව අපි ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ අදත් දුවේ පුතේ මේ දවස්වල ඔයගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉන්නකොට අම්මත් එක්ක පුංචි කඩයක් දාන්නට ඕනේ. දැන් මේ දවස්වල බඩු ගේන්න යන්නේ නැහනේ අම්මා එක තාත්තා එක්ක වෙනදා වගේ කඩවල වලට. ඒකෙන්ද දැන් ගෙදර ඉඳන් කඩයක් දාන්න හැටි අද අපි කියලා දෙනවා. ගෙදර ඉඳන් කොහොමද ගනුදෙනු කරන්නේ? හැබැයි මේකට කාසි ටිකක් ඕන. දුවල පුතාලා පුළුවන් නම් අතට ගන්න රුපියලේ කාසි 3ක් විතර. රුපියල් 2 කාසි 3ක් විතර. ඒ වගේම රුපියල් 5 කාසි 3ක්, රුපියල් 10 කාසි 3ක්. මේ ඇති. එහෙනම් රුපියල් 2, රුපියල් 5, රුපියල් 10. මෙන්න මේ කියන කාසි වලින් 3 විතර වගේ ළඟට අරගන්න පාඩමට ඉස්සලා මේ පාඩම යන අතරදී ඔයාලට පාඩම මේකේ ස්ක්‍රීන් එකේ මැදට ටච් කරලා පාඩම පොඩ්ඩක් නතර කරලා පෝස් කරලා ඒ වගේ සූදානම් වීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න කාසි ටික සූදානම් කරගෙන පුංචි කඩයක් දාන්නට හදන්නේ. අද අපි බුක් ෂොප් එකකට ගිහලා බඩු ගන්නයි හදන්නේ. එහෙනම් පටන් ගමු නේද වැඩි? හරි. එහෙනම් ඔන්න සූදානම් වෙන්න. අද 3 ශ්‍රේණියේ ගණිතයේ පාඩමක් අපි කරනවා කියලා කිව්වේ නේද? මෙන්න අපේ බුක් ෂොප් එක. ඔයාලා ගෙදර පොත් එකක් තියාගෙන මෙන්න මේ විදිහට බුක් ෂොප් එකක් දාන්නට ඕන. මොනවද ඕන කරන බඩු? පොතක් පොත් කීපයක් ගන්න, මකන කෑලි, ගම් බෝතල්, පැන්සල්, තියෙනවා නම් තව පෑන්, අඩි කෝදු, පාට පෙට්ටි. ඒ වගේ බුක් ෂොප් එකක විකුණන්න තියෙන දේවල් ටිකක් ලෑස්ති කරගන්න බෑ. අපි බලමු මේ මිල දර්ශනයකුත් දාලා තියෙනවා මේ බුක් ෂොප් එකේ. පොතක මිල රුපියල් 10යි. මකන එක මිල රුපියල් 6යි. ගම්බෝතලේ මිල රුපියල් 17යි. පැන්සලක මිල රුපියල් 15යි කියලා තියෙනවා. අඩි කෝදුවක මිල රුපියල් 12කුත්, පාට පෙට්ටියක මිල රුපියල් 20කුත් කියලා තමයි දක්වලා තියෙන්නේ. අපි දැන් ඔන්න ගනුදෙනු කරනවා නම් සල්ලිත් එක්ක මම කිව්වා ලෑස්ති කරගන්න ඕන කාසි ටිකක්. මේ තියෙන්නේ රුපියලේ කාසි. කාසිය දෙපැත්තම බලන්නකො. උඩ පැත්ත යට පැත්ත. ඊළඟට තියෙන්නේ දෙකේ කාසිය. රුපියල් 2 කාසිය දෙපැත්තම පේනවා. ඊළඟට රුපියල් 5 කාසිය සහ 10 කාසිය. ඉතින් මෙන්න මේ කාසි හතරේ තමයි අපිට ගණන් කරන්න සිද්ධ වෙන්නේ. අපි අද නෝට්ටු භාවිතා කරන්න යන්නේ නැහැ. පොඩි බඩු ටිකක් ගන්න තියෙන්නේ නේ. අහුව වෙනකොට අපි තව ටිකක් දවස් ගියාට පස්සේ අපේ පන්තිය පටන් ගත්තට පස්සේ අපි නෝට්ටු වලින් ගණන් කරනවා. අදට අපි මේ කාසි වලින් තමයි ගණන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. රුපියල් 2, රුපියල් 5 සහ රුපියල් 10 කියන කාසි ළඟට අරගන්න. එහෙනම් ඔන්න අපි පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට දෙන්නයි හදන්නේ. දැන් බලන්නකෝ කඩේ බඩ ටික වුණු තියේදී මේ මිල දර්ශනය බලලා මට කියන්න ඕනේ මෙම කාසි දෙකදී ලබාගත හැකි භාණ්ඩය කුමක්ද? මොනවද මේ කාසි? දීලා තියෙනවා යටි රුපියල් 5 එකතු කිරීම රුපියල කියලා. ඒ කියන්නේ රුපියල් 5 කාසියකුයි රුපියලේ කාසියකුයි වෙනවා කියන්නේ රුපියල් කීයද? 5 එකයි. 5 එකයි 6යි නේද? රුපියල් 6ක් දීලා තියෙනවා. 6ක් නම් 6ට ගන්න පුළුවන් බඩුවක් හොයාගන්න දෙන්න. පොත ගන්න බෑ. පොත රුපියල් 10ක් ඕන. ගම්බෝතලේ ගන්නවා නම් රුපියල් 17ක් ඕන. පැන්සලක් ගන්නවා නම් රුපියල් 15ක් ඕන. අඩිගොදුවක් ගන්නවා නම් රුපියල් 12යි. පාට පැන්සල් පෙට්ටියක් ගන්නවා නම් රුපියල් 20ක්. හැබැයි රුපියල් 6කට බඩුවක් තියෙනවා. මම මේ රවුම් කළේ යන්නේ ඒක තමයි. බලන්නකෝ. මොකක්ද ඒකේ නම? ලියනවා මකන කෑල්ල කියලා. නැත්තම් මකනේ. මකනේ කියලා ලියන්න පුළුවන් නේද? මකන කෑල්ල මකන. අනේකේ මිල තමයි රුපියල් 6ක් වෙන්නේ. එහෙනම් කාසි දෙකේ වටිනාකම රුපියල් 5යි රුපියලයි කියන්නේ රුපියල් 6ක් වෙනවා. රුපියල් 6ට ගන්න පුළුවන් භාණ්ඩයේ මිල නම ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ ගම් බෝතලයක් මිලට ගැනීමේදී දිය යුතු කාසි වලින් ඉතිරි කාසි දෙකේ අගය ගියයි. එතන ගම් බෝතලේ මිල බලන්න. හරි මම නිල් පාටින් රවුම් කළා. ගම් බෝතලේ මිල රුපියල් 17යි. දැන් 17ක් දෙන්න ඕනේ කාසි කීයකින්ද? 3කින් ඒගොල්ලෝ එක කාසියක් දීලා තියෙනවා. කාසි 3න් ඒගොල්ලෝ රුපියල් 2 කාසිය දීලා තියෙනවා. ඒකවල තව කීයක් අඩුද? 17න් 2 ගියාම 17න් 2 ගියාම 15ක් අඩුයි නේද? 15ක් වෙන්න කාසි දෙකකින් 15 දෙනවනේ. 10 කාසිය දෙන්න පුළුවන් 5 කාසිය දෙන්න පුළුවන් 10 5 15 වෙනවා. නේද? 10 5 2යි නේ. 17 කියන්නේ. ඒතර දෙකේ ඒගොල්ලෝ දීලා තියෙන නිසා අපිට දෙන්න තියෙන්නේ 10 සහ 5.
එහෙනම් අපි පළවෙනි රවුමේ ලියනවා රුපියල් 10. 10 ලිව්වා. දෙවෙනි කාසියේ 15 ලිව්වා. එතකොට දැන් බලන්න ආයි පාරක් 10 5 15යි 15යි 2යි 17. හරිද? ගම්පොතේ ගන්න 17. අපි අවශ්‍යතාවය කරනවා මෙන්න මේ කාසි දෙක අලුතෙන් දුන්නා. හරි? ඔන්න ওই විදිහේ ප්‍රශ්නයක් තමයි අපි දැන් කතා කළේ. ඊළඟට කාසි තව පොඩ බලන්නකො 750 කාසි කියලා එකක් තියෙනවා. ඒක නම් දැන් භාවිතේ නැති තරම් අපි පොඩි කාලේ ඔයාලගේ අම්මා පොඩි කාලේ තාත්තා පොඩි කාලේ මේ 750 කාසිය දීලා ගන්න බඩු තිබුණා. දැන් නම් එහෙම බඩු ගන්න බඩු නැති නිසා 750 කාසියෙන් ගන්න දෙන්න කෙරෙන්නේ නැහැ. දැන්ට රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 තමයි භාවිතේ තියෙන්නේ. අපේ තුන්වෙනි ප්‍රශ්නේ මොනවද කඩේකින් ගන්න තියෙන්නේ? පැන්සලක් මිලදීගෙන ගෙවීම් කළ හැකි ආකාර දෙකක් ලියන්න. පැන්සලන්නේ ගන්න කියන්නේ පැන්සලේ ගාන බලලා ඉන්න ඕන. ඉස්සෙල්ලා පැන්සලේ ගාන බලන්න රුපියල් 15. රුපියල් 15 ගෙවන්න පුළුවන් ආකාර දෙකක්. පළවෙනි ආකාරය පෙන්වලා තියෙනවා කාසි දෙකෙන් ගෙවන්න. දෙවෙනි ආකාරය පෙන්වලා තියෙනවා කාසි තුනෙන් ගෙවන්න. දෙකෙන් ගෙවන එක කොහොමද කරන්නේ? 10කුයි 5කුයි දුන්නා 5 වාරනේ. එහෙනම් 10 සහ 5 කියලා ලියුවා 10 කාසිය 5 කාසිය. මම දැන් ඔන්න ඕගොල්ලන්ට අර කාසි ගන්න කිව්වේ ඒක තමයි. අන්නේ කාසි ටික තියාගන්න ඕනේ. 10 කාසිය ගන්න එනකොට 10 කාසිය ගන්න ඕනේ. 5 කාසිය කෙනකොට 5 කාසිය ගන්න ඕනේ. හරි දැන් දෙවෙනි ආකාරයේ ඔයාලා ඇස්තෙන්නු ඔයාම කරන්නකෝ. ඔයා ඉස්සෙල්ලා දැන් මේ අතට අරගෙන තියෙනවානේ කාසි මං කියන තුන ගන්න කියලා. ඒකෙන් රුපියල් 15 පැන්සලේ මිල 15යි 15 ගෙවන්න පුළුවන් විදියට කාසි ටිකක් තියන්න බලන්න. හැබැයි කාසි 3යි. මොන කාසි වලින්ද 3 තියන්නේ? කියලා ඉවරයි නේද? ඔන්න එහෙනම් බලමු ඔයා කියලා තියෙන නියමද? 5 කාසියකුයි 5 කාසියකුයි 5 කාසියකුයි. 5 කාසියම 3ක් තිබ්බාම 5යි 5යි 10යි 10යි 5යි 15. හරි. රුපියල් 15 ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් පැන්සල ගන්න පුළුවන් 5 කාසි 3ක් දුන්නා. තව ගාන පොතක මිල ගෙවීමේදී දිය යුතු රුපියල් 5 කාසි ගන්න කියලා. පොතේ මිල පොඩ්ඩක් බලන්න. අපි රවුන්ඩ් කරලා බලමු. ඔව් පොත ගියේ රුපියල් 10යි. රුපියල් 10යි එහෙනම් කාසි 5 කාසි ගණන කීයද? ඉතල 5 කාසි තියන්න බලන්න රුපියල් 10ක් වෙන්නේ. රුපියල් 10ක් වෙන්න 5 කාසි කීයක් තිබ්බද? 5 කාසි 2යි. 5 5 10යි. එහෙනම් කාසි ගණන කීයද? කාසි ගණන මිල නෙමෙයි යන්නේ ගණන. කාසි ගණන කාසි 2යි. කාසි 2යිනේ. කාසි 2යි අවශ්‍ය. වටිනාකම ලියන්න එපා 10 කියලා ලියන්න එපා. කාසි ගණන විතරයි ලියන්න තියෙන්නේ. දැන් ඔන්න ඊළඟ වැඩේට ලැස්ති වෙන්න මකණයක් මිලට ගැනීමේදී රුපියල් 2 කාසි කීයක් දී? මකණ ගාන බලලා ඉන්නේ. මකණ ගාන මම ඔන්න කොළ පාටින් රවුන්ඩ් කළා. මකණේ මිල රුපියල් 6යි. දැන් රුපියල් 6ක් වෙන්න ඔයා 2 කාසි මේස උඩින් තියන්න බලන්න. රුපියල් 6ක් වෙන්න 2 කාසි කීයක් තියෙනවද? බලමු අතින් බහරේ කියලා. 2යි තව දෙකක් තිබ්බ 4යි තව දෙකක් තිබ්බ 6යි. ඔන්න 6 වෙන්නද 2 කාසි 3යි ඕනේ. එහෙනම් කාසි කීයද? 3යි නේද? හරි. ඔන්න ඔය විදිහට අපිට මුදල් ආශ්‍රිත ගණන් හදන්න පුළුවන්. තව තියෙනවා. මේ තියෙන්නේ මේ ඉස්සරම භාවිතා වෙච්ච පුංචි කාසි. 7 1 7 2 7 5 7 10 7 25 7 50. අපි පුංචි කාලේ මේ හැම කාසියක්ම අපේ ගෙවල් වල තිබුණා. ගනුදෙනු කරද්දී අවශ්‍ය වුණා. අද නම් ඉතින් ඒ උඩ පෙළියේ තියෙන ඒවා අවශ්‍ය නැහැ. යට පෙළිය 4 විතරයි භාවිතේ තියෙන්නේ. ඒකට හේතුව ඉතින් බඩු මිල ගොඩාක් වැඩි වෙන්නේ. ඉස්සරත් එක්ක බලපුවහම ඉස්සර බඩු මිල අඩුයි දැන් බඩු මිල වැඩි. ඉස්සර ලැබෙන පඩි අපිට ලැබෙන ආදායම් ප්‍රමාණයත් අඩුයි. දැන් ආදායම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එනවා වැඩි යනවා වැඩි ඉතින් නේද? එහෙමනේ. right. 6 වෙනි ප්‍රශ්නේ. රුපියල් 5 කාසි 4ක් දී මිලදී ගත හැකි ද්‍රව්‍ය කුමක්ද? 5 කාසි 4ක්. අපි 5 කාසි 4ක් කියලා බලමු. 4ක් නැද්ද? 3යි තියෙන්නේ. 4ක් වුණ වෙලා නේද මාර වැඩි. කමක් නැහැ. අපි එහෙම බලමු එහෙනම් රූපෙන් බලමුකෝ. 5 කාසි 4ක් තිබ්බා. දැන් 5 5 5 10යි 10යි 5 15යි 15යි 20. රුපියල් 20ක් එකතු වෙලා තියෙනවා. මොකද්ද ගන්න පුළුවන් බඩුව? 20ට ගන්න පුළුවන්. දැන් පොතන්න රුපියල් 10යි. ඒතර පොත් දෙකක් ගත්තා. මකන කැල්ලක් 6යි. ගම්පොතට 17යි. පැන්සල 15යි. අඩිකුදු 12යි.
ආන්න දිනන රුපියල් 20ටම හරියටම රුපියල් 20ට පාට පෙට්ටියක් ගන්න පුළුවන්. නාබි ලියනවා මොකද්ද? පාට පෙට්ටිය කියලා උත්තර. දැන් පාට පෙට්ටියක මිල පොතක මිල මෙන් කී ගුණයක්. ඒ කොහොමද බලන්න. පොතේ මිලත් බලන්න වෙනවා. පාට පෙට්ටිය 20යි නම් තමයි පොත කීයද? පොත 10යි. 10යි 20යි කියන්නේ කී ගුණයක්? 10 වරක් 2 තමයි 20 කියන්නේ. 10යි 10යි 10ව දෙකක්. 10කුයි තව 10යි. එහෙනම් පොත් දෙකක් ගන්න පුළුවන් පැන්සල් පෙට්ටිය ගන්න. දැන් අපි කී ගුණයක්ද කියලා අහන එකට අපි කියන්නේ මොකද්ද? දෙගුණයක් කියලා තමයි ලියන්නේ. දෙගුණයක්. මෙන්න කාසිදී මිලදී ගත හැකි ද්‍රව්‍ය. මොනවද ඒගොල්ලෝ දීලා තියෙන කාසි? රුපියල් 5 රුපියල් 5 රුපියල් 2. බණ්ඩ ඕගොල්ලෝ ගන්න බණ්ඩ අතේ තියෙන කාසි වල මෙස උඩින් තියන්න රුපියල් 5ක් තියන්න. තව රුපියල් 5ක් තියන්න. තව රුපියල් 2ක් තියන්න. හරි. දැන් බලන්න කීයක් එකතු වුණාද කියලා. 5 10. 10 2යි 12ක් එකතු. දැන් 12ට ගන්න පුළුවන් බඩුව මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. ඉල දර්ශනීය ගාවට යන්න ඊළ බලන්න 12ක්. හරි. ඔන්න මම කොළ පාටින් රවුම් කළා. අන්නේ කොළ පාටින් රවුම් කරපු එක තමයි 12ට ගන්න පුළුවන්. ඒ අඩි කෝදුව නේද? right. අපි ඔන්න එහෙනම් මුදල් කියලා ගන්න පුළුවන් බඩු ටිකක් තමයි අද මේ කියලා දුන්නේ. අපි බුක් ෂොප් එක දිගටම කරගෙන යන්න ඕනේ. අම්මත් එක්ක නැත්නම් අංගිලා මල්ලිලා අයියලා අක්කලා කවුරු හරි ඉන්න අය එකතු කරගෙන ටෙලි බියාලා හරි කමන්නේ. බුක් ෂොප් එක දිගටම කරගෙන යන්න. තව බඩු වලට මිල ගණන් ඔයා දාන්න. ඔයා එක එක මිල ගණන් දාන්න බඩු වලට. ඒව ගන්න එන්න කියන්නේ කාසිය අරන් එන්න කියන්නේ. ඒව බඩු විකුණන්න. ඔයත් බඩු ගන්න යන්න. මේ විදිහට මාරුවට දෙන්නම් කරන්න. මේ තියෙන්නේ අපේ රටේ තියෙන ප්‍රධානම බැංකු රාජ්‍ය බැංකුව ලංකා බැංකුව. ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ නගරේ කොළඹ කොටුව ප්‍රදේශයේ තියෙන ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල තමයි මේ දැක්කේ. හොඳයි. මොනවද මේ සතියේ දවස් 7? අපි පොඩ්ඩක් බලමු සතියේ දවස් 7. ඉස්ලාම සඳුදා. අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඊරිදා කියලා දවස් 7 කියන්න පුළුවන් නේ. හරි. දැන් මම කහ පාටින් පෙන්නපු සඳුදා අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ගත්තාම ඒ දවස් පහ මුල්ම දවස් පහ. සතියේ පළවෙනි දවසේ සමු. ඒවල පෙන පළවෙනි දවස් සමු. අන්තිම දවසේ ඊරිදා. එතකොට සති ඉස්කෝලේ පැවැත්වෙන කාලේ ඉස්කෝලේ යන දවස් ටික තමයි සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. කහ පාටින් පෙන්නලා තියෙන දවස් පහ තමයි ඉස්කෝලේ. ඒතර ඉස්කෝලේ යනවා නම් ඉස්ලාම ඉස්කෝලේ යනවා තමයි. අන්තිමට ඉස්කෝලේ යන්නේ සිකුරාදා. පාසල් නොවන දවස් දෙක නිල් පාටින් තියෙන සෙනසුරාදා. දහම් පාසල් යන්නේ ඉරිදා. හරිනේ. ඒතර සතියේ පළවෙනි දවසේ සඳුදා. සතියේ දෙවෙනි දවසේ අඟහරුවාදා. තුන්වෙනි දවසේ බදාදා. හතරවෙනි දවසේ බ්‍රහස්පතින්දා. පස්වෙනි දවසේ සිකුරාදා. හයවෙනි දවසේ සෙනසුරාදා. හත්වෙනි දවසේ ඉරිදා. බලමු ප්‍රශ්න ටික. මෙන්න වාට මම දෙනවා ප්‍රශ්නයක්. දැන් උත්තරේ ටක් ගාලා කියන්න. ඇහෙන්න කියන්න. අල්ලපු ගෙදරට ඇහෙන්න එක හයියෙන් කියන්න. සතියේ පාසල් යන පළමු දවසේ කවද? දන්නවනේ. ඉස්කෝලේ යන කාලෙට ඉස්කෝලේ යන පළවෙනි දවසේ. සතියේ පාසල් යන පළවෙනි දවසේ. ලිව්වා. බලන්න උත්තරේ හරිද කියලා. සඳුදා. සතිය පටන් ගන්න කවදා? පටන් ගන්න දවස් තමයි ඉස්කෝලේ යන පළවෙනි දවසේ. සතියේ පාසල් යන අවසාන දවස කවද? සතියේ අවසාන දවස නම් ඉරිදා. සතියේ අවසාන දවස නෙමෙයි සතියේ පාසල් යන අවසාන දවස. දවස් පහන යන්නේ. සඳුදා යනවා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. එහෙනම් අන්තිම දවස් ලියලා ඉවරද? හරිද උත්තරේ? මොකද උත්තරේ? සිකුරාදා. right. දවසකට ඇති පැය ගන්න කී. අහලා බලන්න මම හරි තාත්තෙන්. දවසකට පැය කීයක් තියෙනවද කියලා? දවසට දැන් අද දවසේ පටන් ගත්ත ඊයේ 12ට. අද දවසේ ඉවරනේ අද රෑ 12ට. ඊයේ 12 ඉඳලා අද රෑ 12 වෙනකම් පැය කීයක් තියෙනවද? පැය තියෙනවා හරියටම 24ක්. පැය 24ක් තියෙනවා දවසක් කියලා කියන්නේ පැය 24ක්. එහෙනම් මේ දවසක් කියලා කියන්නේ මේ උදේ ඉඳන් රෑ වෙනකම් නෙමෙයි. උදේ ඉඳන් රෑ වෙනකම් දවසක් කියන්නේ යා. අපි ඇහැරලා ඉන්න ටික. එහෙම නෙමෙයි. ඊයේ රෑ 12 ඉඳලා අද රෑ 12 වෙනකම් තමයි දවසක්. එහෙනම් පහුගිය රාත්‍රී 12 ඉඳලා ඊළඟ රාත්‍රී 12 වෙනකම් තමයි දවසක් කියලා කියන්නේ. දවස පටන් ගන්නෙත් රෑ 12ට ඉවර වෙන්නෙත් රෑ 12ට. ඒක මතක තියන්න. සතියකට දින කීයක් තියෙන්නේ? දැන් අපි දවස් ටික බැලුවා. ඉස්කෝලේ යන දවස් 5යි, පාසල් නොවන දවස් 2යි, 5යි 2යි 7යි නේද? සතියේ දවස් 7යි
සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා ත්‍රිපුරාදා සෙනසුරාදා ඉරිදා. දවස් 7ක් යනවා. සතියකට පාසල් යන දින ගණන කිව්වේ. යන්නේ 5යි කියලානේ කිව්වේ. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා 5යි. සතියකට පාසල් නොයන දින ගණන කිව්වේ. දන්නවනේ උත්තරේ? ප්‍රශ්නේ කියනකොට උත්තරේ එන්න ඕනේ. පාසල් යන්නේ නැත්තේ සතිය දවස් 2යි. ඒ සෙනසුරාදා සහ ඉරිදා. බදාදා යනු සතියේ කීවෙනි දවස? බදාදා. දැන් අතේ ඇඟිලි අරගන්න අත දිග අරගෙන පළවෙනි ඇඟිල්ල නමලා කියන්නේ සෞන්දර්ය. පළවෙනි දවස. එතකොට දෙවෙනි ඇඟිල්ල නමලා කියන්නේ මොකක්ද? සෞන්දර්ය පස්සේ දවස අඟහරුවාදා. තුන්වෙනි ඇඟිල්ල නමපුවාම ඉන්නේ බදාදා. සඳුදා අඟහරුවාදා බදාදා. එහෙනම් බදාදා කියන්නේ කීවෙනි දවස? කීයද නෙමෙයි 3යි නේ. තුන්වෙනි දවස. සඳුදා අඟහරුවාදා බදාදා ඔන්න එනවා උත්තරේ 3යි. තුන්වෙනි දවස. සතියේ 6 වෙනි දවස කවද? ඇඟිලි වලින්ම බලමු. පළවෙනි ඇඟිල්ල නැමුවා සමුදා 2 අඟහරුවාදා 3 බදාදා 4 බ්‍රහස්පතින්දා 5 සිකුරාදා 6 සෙනසුරාදා කියලා. බලමු මම ඒක පෙන්නන්න. දැන් සමුදා 1 අඟහරුවාදා 2 3 බදාදා 4 බ්‍රහස්පතින්දා 5 සිකුරාදා 6 සෙනසුරාදා. එහෙනම් 6 වෙනි දවස සෙනසුරාදා. මේ දිනේ ශ්‍රී ලංකා මහා බැංකුව අලුත් මහා බැංකුව අධිපති කෙනෙකුත් පත් වුණානේ. හිටියේ WD ලක්ෂ්මන් කියන මහත්මයා. එතුමා විශ්‍රාම ගියා. ඒ වගේම අලුත් මහා බැංකුව අධිපති කෙනෙක් ආවා අජිත් නිවාඩ් කබ්‍රාල් කියලා. ඒගොල්ලන්ගේ මේ ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිටි මහා බැංකුව මූලස්ථාන ගොඩනැගිල්ල තමයි අපි මේ දකින්නේ. 60 සිට මහා බැංකුව කියන්නේ මොකක්ද? මහා බැංකුව අපි ඔය භාවිතා කරන මුදල් නිකුත් කරන එකම ආයතනය තමයි මහා බැංකුව. වෙන කාටවත් බෑ මුදල් නිකුත් කරන්න. ලංකාවේ භාවිතා කරන කාසි නෝට්ටු සියල්ල නිකුත් කරන්න අයිති තියෙන්නේ මහා බැංකුවට පමණයි. මහා බැංකුවෙන් තමයි ඒක ඔක්කොම නිකුත් කරලා තියෙන්නේ. අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. 60 සිට 70 තෙක් සංඛ්‍යා අනුපිළිවෙලින් නේද? දැන් ලියමුනේ. මේක පොඩ්ඩක් පොස් කරලා ගන්න පොතක් දැන්සලා අරගෙන දිය. 60 සිට 70 තෙක්. තෙක් කිව්වහම 70ත් අයිති වෙනවා. 70 තෙක් 70 දක්වා කිව්වොත් 70 ලියන්නේ නැහැ. 70 තෙක් කිව්වම 70ක් දෙන්න. නාවි බලමු ලියුවට එක හරියද කියලා. 60 61 62 63 64 65 66 67 68 69 70ක් ලියනවා. 70 තෙක් කියන හින්දා 70ක් ලියන්න. හරිනේ. සංඛ්‍යා 11ක් ලියනවා. එම සංඛ්‍යා ලිවීමේදී 6 ඉලක්කම කී වාරයක් දෙන්න. 6 ඉලක්කම් බලන්න. 6 ඉලක්කම් 70ට නැහැ. හැබැයි 66ට 6 ඒවා දෙකක් තියෙනවා. 70ට ඇත්තෙම නැහැ. 70 ඕනේ. අනිත් හැම එකේම 6 ඒවා තියෙනවා. එක ගානේ 66ට 6 ඒවා දෙකක්. ඒතොර කීයද බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි නේද බලන්න. ඔන්න 6 ඉලක්කම් 11ක් ලිය වෙලා තියෙනවා. ඔයා මේ ටික ලියන්න. එම සංඛ්‍යා අතරින් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා මොනවාද? මම උදව් කරන්නම් ඔයා ලියන්න. මොනවද දෙකෙන් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා? අග ඉලක්කම් බලන්න. අගට තියෙන ඉලක්කම දැන් ඉලක්කම් දෙක තියෙනවා. අගට තියෙන එක බිඳුව වුණොත් 2 4 6 8. බිඳුව 2 4 6 8 ආවොත් දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. හැබැයි 1 3 5 7 9 ආවොත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද බලන්නේ? අග ඉලක්කම බිඳුවද 2ද 4ද 6ද 8ද කියලා. අපිට පේන 60 කියන්නේ 60 තියෙන්නේ අග ඉලක්කම් බිඳුව. 62 2 64 7 66 6 68 8 70 බිඳුව. අන්න මම කිව්වේ අග ඉලක්කම බලන්න බිඳුව 2 4 6 8. අන්න ඒ ටික විතර ගන්න. ඒතර 61 ගන්න බෑ 63 බෑ 65 බෑ 67ත් බෑ 69ත් බෑ. මොකද ඒ වාගේ ඉලක්කම් 1 3 5 7 9 තමයි. ඒතකොට දෙකෙන් බෙදෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න ඔය ටිකනේ ලියන්න තියෙන්නේ. 60 62 64 66 68 සහ 70. එම සංඛ්‍යා අතර 10න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා මොනවාද?
10න් ඉතිරි නැතුව බෙදෙන ඒවා කොහොමද හඳුනගන්නේ? දැන් ඔයා හැංගිමුත්තම් කරද්දී ගයින්නේ කොහොමද? 3-4 දෙනෙක් එකතු වෙලා අල්ලන සෙල්ලමක් හැංගිමුත්තමක් ටින් කඩන එකක් මොකක් හරි සෙල්ලමක් කරනවා නම් හොයන කෙනා හොයන්න අල්ලන කෙනා දැනගන්න ගයිනවා කොහොමද? 10 20 30 40 50 60 70 80 100 මතකද ගයින විදිහ 10න් 10ට නේ 10න් 10ට ගන්නවා 10 20 30 40 50 60 70 80 100 ඔය ඒ කිව්ව ගැනපු ඒවා හැම එකේම අග ඉලක්ක මොකක්ද? අගට එන්නේ බිඳුව. මෙහෙම බලන්න. අගට බිඳුව එන ඒවා විතරයි 10න් ඉතුරු නැතුව බෙදෙන්නේ. 61 62 63 ඒවා ගන්න බෑ. අග බිඳුව නැහැ. අග බිඳුව තියෙන්නේ මම මේ දැන් නිල් පාටින් පාට කරපු දෙක විතර. 60 සහ 70 තමයි උත්තර දෙක ලියන්නේ. 60යි 70යි අගට බිඳුව තියෙන නිසා 10න් ඉතුරු නැතුව බෙදෙනවා. පස්වෙනි ප්‍රශ්නයට යනවා අවසාන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව අකුරින් ලියන්න. අවසාන සංඛ්‍යාව බලන්න 70 නේ. ඒකට පෙර එක බලන්න. ඔන්න මම රවුන්ඩ් කළා නිල් පාටින් 69. දැන් 69 අකුරෙන් ලියන්නේ කොහොමද? 69. 60 වෙනමයි 9 වෙනමයි. වචන දෙකක් විදිහටයි ලියන්න ඕනේ. විස්තර වඩා වැඩි සංඛ්‍යාවල් ලියද්දි වචන දෙකක් වෙනවා. විස්තර වඩා අඩු සංඛ්‍යාවල් ලියද්දි වචන එකක් විදිහටයි ලියවෙන්නේ. right. 6 වෙනි ප්‍රශ්න. එකම ඉලක්කම දෙවරක් ලියවී ඇති සංඛ්‍යාව කුමක්ද? උතර බලන්න එකම ඉලක්කම දෙපාරක් ලියවිලා. ඕකෙද තියෙන්නේ? ඔව් මම දැන් කොළ පාටින් රවුන්ඩ් කරපු එකේ විතරයි තියෙන්නේ 6 කියලා දෙපාරක් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාව මොකද්ද? 66. 66. බඩු වික්කා. දැන් හොඳට අපිට බුක් ෂොප් එකකට ගිහිල්ලා බඩු ගන්න පුළුවන්. පොතක් අරගෙන සල්ලි ගෙවන්න පුළුවන්. ඊටු සල්ලි දෙනකොට කීයද කියලා බලන්න එහෙම පුළුවන් නේද? ඉතින් දැන් මේ වගේ පුංචි වැඩ ගෙදරින් කරන්නට ඕනේ. නංගි කෙනෙක් ඉන්නවා නම් මල්ලි කෙනෙක් ඉන්නවා නම් එයාවත් එකතු කරගන්න අයියා අක්කා හරි නැත්නම් අම්මා හරි කමක් නැහැ. ඒ කවුරුත්ම නැත්නම් ටෙඩි බියාලා දෙන්නේ 3 දෙනෙක් ළඟට ගන්නකො. ඒගොල්ලෝ කඩේ මුදලාලි කියලා එක්කෙනෙක්පත් කරගන්න බඩු ගන්න එන කස්ටමර්ස්ලා විදිහට තව දෙන්නෙක් විතර දාගන්න ඔයත් ඉන්නවා වැඩේ කරන්න පුළුවන් ලස්සනට. හරි. ඉතින් පුංචි කඩයක් දැම්මාද අපි මේ වගේ රසවත් පාඩම් කීපකින් අපි ඕගොල්ලන්ට ඉස්සරහට හම් වෙන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ නැනසවිහරණ YouTube නාලිකාව ඔස්සේ. ඒ වගේම දුවල පුතාලා හරි ආසාවෙන් ඉන්නේ අපේ පන්ති පටන් ගන්නකන් නේද? අපි පන්තිය පටන් ගත්තාම මේ වගේ නෙමෙයි ටිකක් දීර්ඝව පැය දෙකක් විතර පන්තිය උගන්වනවා. මේ පැය දෙකක් විතර උගන්වනකොට දුවල පුතාලාට අපේ විෂය නිර්දේශයට අදාළව හොඳ ගණන් පාඩමක් හැම දවසකම. ඒ වගේම ඊටාම රසවත් කතන්දර කවි ගීත සහිත සිංහල පාඩමක් හැම දවසකම කරනවා. ඒ වගේම ඊටාම වටිනා මේ අපිට දැනගන්න තියෙන රටේ ලෝකේ දේවල් එක්ක එකතු වෙච්ච හොඳ පරිසර තේමාවකුත් අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව විභව්‍යතාමාන කියලා තියෙනවා. දෙමළ ටිකක් තියෙනවා, ඉංග්‍රීසි ටිකක් තියෙනවා. ඉතින් මේ වගේ ඊටාම රසවත් පාඩම් මාලාවක් තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ සෑම සතියකම ඔයාලට අපි මේ ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තියත් එක්ක එකතු වෙලා කරන්නේ. එහෙනම් ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තිය පටන් ගන්නකම් අපි මේ විදිහට නැන්සවිහරණේ ඕගොල්ලොත් එක්ක හම්බ වෙනවා ලබන සතියේ. එතකන් හැම දිනාටම ආයිබෝවන්. තෙරුවන් සරණයි.